සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පළමුව ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර අපගේ පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද මේ ධම්මෝසද සද්ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ අංක 655න් 42 සුදවිල පාර නවගමුව රණාල යන ලිපිනේ පදිංචි පින්වත් දයාල් ප්‍රදීප් මහතා ඇතුළු ඒ සුපින්වතුන්ලා විශේෂයෙන්ම මේ දේශනාවේ දායකත්වයේ දරන මූලික අරමුණ දයාල් ප්‍රදීප් මහත්මයාට තමන්ගේ ජන්මදිනයේ නිමිත්තෙන් මේ පිනේ ආශිර්වාදයෙන් තෙරුවන් සරණින් නිදුක් නිරෝග සුවය සැලසේවා කියන අදහසින් ආශිර්වාද පිණිසයි මේ දේශනාවේ දායකත්වයේ දරන්නේ. ධම්මෝසද සද්ධර්ම දේශනා මාලාවේ අප ඉගෙන ගනිමින් ඉන්නේ මේ සද්ධර්ම ඖෂධයේ වටිනාකම වටහා ගන්නට බොහෝ උපකාරී වන උතුම් ග්‍රන්ථ රත්නයක් මූලික කරගෙන නෙත්තිප්පකරණය කියන පොත් වහන්සේ ඇසුරු කරගෙනයි මේ දහම් කතාවේ අපි මේ දිනවල ධර්මය ඉගෙන ගන්නේ. අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක භික්ෂුන් වහන්සේලා අමතලා මෙසේ දේශනා කළා. පින්වත් මහණෙනි, මේක අතීතයේ සිද්ධ වෙච්ච එකක්. එක්තරා රජෙක් වැරදි කරපු හොරෙක්ව අහුවෙච්ච අවස්ථාවක ඒ හොරාට මෙහෙම දඩුවමක් දුන්නා. රාජපුරුෂයෝ මේ හොරාව රජුරුව ළඟට අරගෙන ඇවිල්ලා කිව්වා, දේවේනි මෙන්න මේ පුද්ගලයා හොරකම් කළා, වැරදි කළා. දෙවෙනි දඬුවම් පමුණුවන්ට. රජුරුව දඬුවම් පැමිණුවා. රජුරුව කියනවා, එහෙනම් රාජපුරුෂයනි, ඔය පුද්ගලයාට උදේ කාලේ හුල් පාර 100කින් එනපල්ලා. එතකොට එන්නේ ඔය ඒ හොරාව උදේ කාලේ හුල් පාර 100කින් අයින දඬුවමකට පැමිණෙව්වා. දැන් දහවල් කාලේ රජුරුව මතක් වෙලා අහනවා, රාජපුරුෂයනි, අර උදේ දණ්ඩන කරපු සොරා තාම ජීවත් වෙනවද? අනේ ඔව් දේවයිනි, උල් පහර 100කින් එනලත් මිනිස්සයා තාම ජීවත් වෙනවා. එහෙනම් ඒ කාට තව උල් පහර 100ක් එනපල්ලා කිව්වා දවල් කාලේ. එතකොට උල් පහර 200යි. හවස් වෙලා රජුරුව ආය අහනවා, රාජපුරුෂයනි, අර දඬුවම් ලැබූ හොරා තාම ජීවත් වෙනවද? අනේ ඔව් දේවේනි, මිනිහා තාම ජීවත් වෙනවා.
එහෙනම් රාජපුරුෂයනි තවත් හුල්පාර 100කින් එනපල්ලා. එතකොට හුල්පාර කීයද? උදේ කාලේ 100යි, දහවල් කාලේ 100යි, සවස් කාලේ 100යි, උල්පාර 300කින් ඔහු දඬුවම් ලබනවා. කොයිතරම් බලවත් වේදනාවක් ඔහුට ඇද්ද? එතකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි ඒ හොරහා විඳින දඬුවම කොහොමද? ස්වාමීන් වහන්සේට වදාළ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ උල්පහාර 300ක් ඕනේ. එක උල්පහාරකෙමුත් බලවත් වූ දුක් වේදනා උපද්දවනවා. උල්පහාර 300ක් ගැන ස්වාමීනි කවර කතාවද? හැබැයි පින්වත් මහණෙනි යමෙක් ඔබට මෙහෙම කියනවා නම් නුඹට උදෑසන කාලේ උල්පහාර 100ක් අයින්නවා. දවල් කාලෙත් උල්පහාර 100ක් අයින්නවා. හවස් කාලෙත් උල්පහාර 100ක් අයින්නවා. දවසට උල්පහාර 300 ගානේ එනුම් පහර කමින් අවුරුදු 100ක් ගියාම ඔබ සියලු දුක් වලින් මේ සංසාරයෙන් නිදහස් වෙනවා කියලා කිව්වොත් යමෙක් බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි එයට කැමති වෙන්න. ඇයි ඒකට හේතුව මොකද්ද? මේ ගොහෝර සංසාර ගමනේ ඉපදී මෙරි යද්දී විඳින්න වෙන දුක ගත්තාම දවසට උල්පහාර 300 ගානේ අවුරුදු 100ක් පහර කණ එක හරි පොඩි එකක් කියනවා. සංසාරේ යන්න වුණොත් එහෙම සසරේ විඳින්න වෙන දුක් කන්දරාව ඊට වඩා ගොඩාක් වැඩි. සංසාරේ ඇයි අපි මේ දුක් විඳිමින් ඉපදෙමින් මැරෙමින් යන්නේ පින්වතුනි? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවීම නිසා, අවිද්‍යාව නිසා. අපි ගිය වතාවේ ඉගෙන ගත්තේ මේ නෙත්තිප්පකරණේ විජයහාරයේ යටතේ අජිත මානවක අහපු ප්‍රශ්නයකට බුදුරජාන් වහන්සේ දීපු පිළිතුර විමසන හැටි. පිළිතුර විදිහට බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ ලෝක සත්වයා වැහිලා ඉන්නවා චතුරාර්ය සත්‍ය නොදැනීම නම් වූ අවිද්‍යාවෙන්. හැබැයි අවිද්‍යාවෙන් වැහුණාට අවිද්‍යාවෙන් වැහිලා ඉන්නේ කියලා ලෝක සත්‍යයට ප්‍රකට වෙන්නේ නැහැ, තේරෙන්නේ. මොකද ඔහු තුල තියෙනවා සැකයත් ප්‍රමාදයත්. බුදුරජාණන් වහන්සේ නම් වූ ශාස්ත්‍රූන් වහන්සේගේ අවබෝධය සැක කරන නිසා ඒ සැකේ හේතුවෙන් ඔහුට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඇති වෙන්නේ නැහැ. පැහැදීමක් නැති නිසා අකුසල් දුරු කරන්න කුසල් වඩන්ට වීරියක් උපදින්නේ නැහැ. වීරියක් නැති නිසා ඔහු කුසලයේ ප්‍රමාදයි. කුසලයේ ප්‍රමාද නිසා තමන් අවිද්‍යාවෙන් වැහුණු බව ප්‍රකට වෙන්නේ නැහැ. ඒ මදිවාට මේ ලෝක සත්‍යයගේ තැවරිලා තියෙන වඳුරු ලාටුවක් වගේ තෘෂ්ණාව. මේ ලෝක සත්‍යයට තියෙන මහත්ම භය කියනවා මේ සසර ගමනේ තියෙන දුක. දුක් විඳ යන්න තියෙන එක තමයි ලෝක සත්‍යයට තියෙන භය කියලා අපි මේ කාරණා ඉගෙන ගත්තා. ඉතින් ඔබට තේරෙන්න ඇති බුද්ධ දේශනාවක් අපි ඉගෙන ගන්නකොට ඒ දේශනාව අපි කොච්චර විමසන්න ඕනද කියලා. අද ඉගෙන ගන්න මේ විචේහාර විභංගයේම අජිත මානවක ඇසූ ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ විසඳන ආකාරය මේක හරිය ලස්සනට මේ පොත් වහන්සේගේ විස්තර වෙනවා. මුලින්ම තියෙන ප්‍රශ්නය සවන්ති සබ්බදී සෝතානං කිං නිවාරණං සෝතානං සංවරං බ්‍රූහි කේන සෝතා පිතියරේති. ඕන්න විමසූ ප්‍රශ්නේ. දැන් මේ අහන ලද ප්‍රශ්නය මේ විචේහාරයේ යටතේ දේශනාව කියවන කෙනාට විමසලා ධර්මයේ තුලට යෑමක් තියෙන්නේ. එතකොට පදේ විමසන්න ඕන, ප්‍රශ්නේ විමසන්න ඕන. කොහොමද ප්‍රශ්නේ විමසන්නේ? මේ අහපු ප්‍රශ්නේ තමයි සවන්ති සබ්බදී සෝතානං කිං නිවාරණං. තෘෂ්ණා සැඩපහරවල් හැමතැනින්ම ගලා බහිනවා. ඒ තෘෂ්ණා සැඩපහරවල්
වළක්වන්නේ කෙසේද? සෝතාන සංවරම් බ්‍රූහි මේ තෘෂ්ණා සැඩපහර පාලනය කිරීම ගැන දේශනා කරන සේක්වා. කේන සෝතා පිතියරේ මේ තෘෂ්ණා සැඩපහරවල් ගලා බැසිය නොහැකි ලෙස වළක්වන්නේ කෙසේද? මේ තමයි ප්‍රශ්නය. එතකොට බලන්න මේ ප්‍රශ්නේ පද 4කින් තමයි අහලා තියෙන්නේ. මේ පොත් වහන්සේගේ කියා දෙනවා පද 4කින් අහන මේ පැනය ප්‍රශ්න දෙකක් ඇතුළත්ව යහන්නේ. ඒ කොමක් නිසාද? තෘෂ්ණා සැඩපහරවල් කියන බහුවචනෙන් කියන ප්‍රශ්නේ අහන්නේ. මේ පද 4කින් ඇහුව ප්‍රශ්නේ තියෙන්නේ මේන්න මේ පැනය. එතකොට දේශනාව කියවන කෙනා මේ විදිහට ගාථාවේ පද විමසලා අහන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕන. ඒකට තමයි අපි කියන්නේ ප්‍රශ්නය විමසනවා. බලන්න ප්‍රශ්නේ විමසුවාම මේ අහුවේ මොකක්ද කියලා තේරෙන හැටි. මෙසේ තෘෂ්ණාව නිසා විපතටපත් ලෝකයා හට තෘෂ්ණාවෙන් කිලිටි වී ගිය ලෝකයා හට එයින් පිරිසිදු කරම ලැබීම එයින් නැගී සිටීම යනු කුමක්ද කියලයි මේ අහන්නේ. ඔන්න මේ ප්‍රශ්නය විමසලා දැනගත යුතු ආකාරය. තෘෂ්ණා සැඩපහරවල් හැම තැනින්ම ගලා බසිනවා. තෘෂ්ණා සැඩපහරවල් හැම තැනින්ම ගලා බසිනවා කියන එකේ කාරණේ මොකද්ද? ප්‍රමාදීව වාසය කරන කෙනාගේ ජීවිතේ හැමතිස්සෙම තියෙන්නේ එක්කෝ ඇලීම එක්කෝ ගැටීම. ඔය ඇලීම ගැටීම හැදෙන්නේ පින්වතුනි තෘෂ්ණාව නිසා. තෘෂ්ණාවෙන් යුක්ත කෙනා මේ ලෝකේ ජීවත් වෙනකොට ඇහැට පේන රූපය ප්‍රිය රූපයක් නම් ප්‍රිය රූපේ ඇලෙනවා. ඇහැට පෙනෙච්ච රූපය අමනාපික රූපයක් නම් ගැටෙනවා. ඔය විදිහට ඇස කන නාසය දිවකය මනසට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු කියන දේවල් වල ප්‍රියමනාප දේ ඇලෙනවා, අප්‍රියමනාප දේ ගැටෙනවා. ඕක තමයි තෘෂ්ණාවෙන් යුක්ත කෙනාට වෙන්නේ. එහි යම් ඇලීමක් ඇද්ද? ඒ කියන්නේ ඇලෙන ස්වභාවයක් තියෙනවා නම් ඒක තමයි කියනවා ලෝභය නම් වූ අකුසල මූලය. ඔන්න බලන්න අකුසල් තෝර බේර ගන්න හැටි දේශනාවක් කියවලා. ඒ ඇලීම තමයි කියනවා ලෝභය නම් වූ අකුසල් මූලය. යම් ගැටීමක් ඇද්ද? අමනාපික දේ කෙරෙහි යම් ගැටීමක් ඇද්ද? එය ද්වේෂය නම් වූ අකුසල් මූලයයි. ඇලීමක් ගැටීමක් නිසා ඇතිවෙන යම් ප්‍රමාදයක් ඇද්ද? ප්‍රමාදය ඇති වෙන්නේ කුමක් කෙරෙහිද? කුසල් වඩන්ට ප්‍රමාද වෙනවා, අකුසල් දුරු කරන්න ප්‍රමාද වෙනවා. ආන්නේ ප්‍රමාදය මෝහය නම් වූ අකුසල මූලයයි. එහෙමනම් බලන්න අපි අපේ ජීවිතය ගත කරනකොට පින්වතුනේ මේ ධර්මයේ කෙරෙහි හිත පහදවගෙන සිහියෙන් වාසය කරන්නේ නැති හැම වෙලාවකම අපි ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල් මුල් වඩමින් ඉන්නේ. බලන්න මේ සංසාරය කොයිතරම් බිහිසුණද කියලා. මෙසේ සමාහිත සිත් නැති කෙනාගේ ආයතන 6 තුලින් හැම තිස්සෙම තෘෂ්ණා සැඩපහර ගලා බසිනවා. එයා ආයතන 6 පරිහරණය කරන තාක් හැම තිස්සෙම තෘෂ්ණා සැඩපහර තමයි ගලා බසින්නේ. ඇයි මේ අහන දකින හැම දෙයකටම ඇලීම් ගැටීම් ඇති කරගන්නවා. ඒ තුලින් ප්‍රමාද වෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ ගලනවා. එනම් රූප තණ්හාවය, ශබ්ද තණ්හාවය, ගන්ධ තණ්හාවය, රස තණ්හාවය, ස්පර්ශ තණ්හාවය, අරමුණු පිළිබඳ තණ්හාවය කියලා තෝරනවා. බුදුරජාණන් වහන්සේ මේකේ මේ දේශනා තුළ ඇයි ගලා බසිනවා කියලා සඳහන් කළේ. බලන්න පින්වතුනි ගලා බැසීම විස්තර වෙන හැටි. ගලා බැසීම යනු තමන් තුළ ඇති ආයතන 6ට කියන නමකි. එතකොට සෝතානං කියලා කිව්වේ මොකද්ද? ගලා බහිනවා කියලා කිව්වේ ආයතන 6ට. ආධ්‍යාත්මික ආයතන තමන් ගාව තියෙන ඇස, කන, නාසය, දිව, කය, මනසට කියන නමක් ගලා බැසීම. සිත්කලු රූප තුලට ඇස ගලාගෙන යනවා කියනවා.
අමනාප රූපේ ලහනම් ඇස ගැටෙනවා. සිත්කලු ශබ්ද ඇහෙනකොට ඒ ශබ්දය තුළට කන ගලා බසිනවා. මේක නෙවෙයිද සාමාන්‍ය ජීවිතයේ ජීවත් වෙද්දී වෙන්නේ. හැමතිස්සෙම අපි මේ අපේ ආයතන වලට ගෝචර වෙන එකට ගලා බැස ඉන්නවා. ඔන්න මේ ලස්සන රූපයක් දකිනවා. ඇහැ කියනවා බලාපන් කියලා. එතකොට ෂා කියලා අපි බලනවා. අපිට ඔන්න රූපවාහිනිය බලමින් ඉද්දී රූපවාහිනියේ යනවා අහවල් දවසේ අහවල් චිත්‍රපටිය විකාශනය වෙනවා. එතකොටම හිතක් උපදිනවා එදාට මේක බලන්න ඕන. ඇහැ තුළ මේ ඇස රූපය තුළට ගලා බසිනවා. හරි ලස්සනයි අහවල් හඬ අහපන්. කන ශබ්දය තුළට ගලා බසිනවා. ගඳ සුවඳ තුළට නාසය ගලා බසිනවා. සිත්කලු රසයන් තුළට දිව ගලා බසිනවා. සිත්කලු පහස තුළට කය ගලා බසිනවා. සිත්කලු අරමුණු තුළට මනස ගලා බසිනවා. මෙසේ සියල්ලමත් ගලා බසිනවා. හැම තැනමත් ගලා බසිනවා. ඒක නිසා තමයි කියනවා ප්‍රශ්නේ අහලා තියෙන්නේ තෘෂ්ණා සැඩ පහර හැම තැනින්ම ගලනවා කියලා. එතකොට හැම තැන කියලා කිව්වෙ මොකද්ද? ආයතන 6ට. ඒ බඳු තෘෂ්ණා සැඩ පහර වළක්වනවා කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්නේ අහනවා. ඒකේ අදහස මේ තෘෂ්ණා සැඩ පහර නසන්නේ කොහොමද කියන එක. තෘෂ්ණා සැඩ පහර නැසුවාම ඇසට කනට නාසයට දිවට කයට මනසට ගෝචර වෙන දේවල් නිසා ඇති වෙන කෙලෙසීම නැතු වෙනවා. ඒ කියන්නේ මේ පැණෙන් ඇහුවේ තෘෂ්ණා සැඩ පහර වියලලා ජීවිතේ පිරිසිදු කරගන්නේ කොහොමද කියන එක. බුදුරජාණන් වහන්සේගෙන් මේ අහපු පැනයේ සම්පූර්ණ විමසීමක් තියෙනවා කියනවා. මේක මේ බාහිරින් පෙනෙන තෘෂ්ණාව ගැන විතර නෙවෙයි කියනවා ඇසුවේ. අප්‍රකටව ක්‍රියාත්මක වෙන තෘෂ්ණා අනුසය පවා සහ මුලින් නැසීම ගැන අසයි. මේ ප්‍රශ්نين අහලා තියෙන්නේ තෘෂ්ණා අනුසය පවා. අනුසය කියලා කියන්නේ මේ සියුම් විදිහට ක්‍රියාත්මක වෙන කෙලෙස්. දැන් බුදුරජාන් වහන්සේගේ දේශනාව තුළ අනුසය ධර්ම බුදුරජාන් වහන්සේ වදාලා සප්ත අනුසය විදියට රාග අනුසය, පටිඝ අනුසය, මාන අනුසය, විචිකිච්ඡා අනුසය, භවරාග අනුසය, මේ අවිජ්ජා අනුසය, දිට්ඨි අනුසය වශයෙන් අනුසය ධර්ම තියෙනවා 7ක්. එතකොට ඒවා අනුසය කියලා කියන්නේ අප්‍රකටව ක්‍රියාත්මක වෙන නිසා. තෘෂ්ණාවත් අප්‍රකටව ක්‍රියාත්මක වෙනවා. ආන්නේ අප්‍රකටව පවා ක්‍රියාත්මක වෙන තෘෂ්ණාව නැසීම ගැන තමයි කියනවා මේ අජිත ප්‍රශ්නේ මේ ගාථාවෙන් අහන්නේ. ඕන බලන්න දේශනාව කියවලා පින්වතුනේ ගාථාවෙන් අසන ලද පැනය කොයිතරම් ලස්සනට විග්‍රහ කළාද. දැන් මේ බුදුරජාන් වහන්සේට ලබා දුන්න පිළිතුර විමසන හැටි. මොකද්ද පිළිතුර? යානිසෝතානි ලෝකස්මින් සතිතේ සංනිවාරණං සෝතානං සංවරං බ්‍රූමි පඤ්ඤායේතේ පිතියරේති. බුදුරජාණන් වහන්සේ ඇසූ ප්‍රශ්නයට ගාථාවෙන්ම පිළිතුරු දුන්නා. දැන් මේ පිළිතුරත් විමසන්න ඕන. පිළිතුරත් පදයෙන් පදේ විමසනවා. යානිසෝතානි ලෝකස්මින් සතිතේසං නිවාරණ. අජිතේනි ලෝකේ යන් තෘෂ්ණා සැඩපහරවල් ගලා බසිනවාද එව්වා වළක්වන්න තියෙන්නේ සිහියෙන්. ඒ සිහියම තෘෂ්ණා සැඩපහරේ වේගය පාලනය කරයි. යලි නූපදිනා ලෙස තෘෂ්ණා සැඩපහර වියලා දමන්නේ ප්‍රඥාවෙනි. ඔන්න පිළිතුර විමසුවා. ඒ පිළිතුර පදයෙන් පදේ එසේ විමසලා ඒ විමසුව එක ආයෙ විමසන්න ඕන. ඒ විමසීම මෙහෙම තියෙනවා. සිහියෙන් තමයි තෘෂ්ණා සැඩපහර
වළක්ක ගන්නේ. ඒ සිහිය කියලා කියන්නේ මොකද්ද? කය අනුව පවත්වාගෙන සිහිය දියුණු කිරීමෙන්, බහුලව ප්‍රගුණ කිරීමෙන් හොඳට කායානුපස්සනාව කෙනෙක් වඩනවා නම් ඒ කායානුපස්සනාව වඩන කෙනාට ලැබෙනවා කියනවා මෙන්න මේ ඵලය. මොකද්ද? සිත්කලු රූප කෙරෙහි ඇස වසඟ නොවේ. සිහිය තියෙන කෙනාට ලැබෙන ආනිසංසය මොකද්ද? සිත්කලු ප්‍රියමනාප රූප දැක්කා කියලා ඇහැ වසඟ වෙන්නේ නැහැ. අමනාප රූප කෙරෙහි නොගැටෙයි. අමනාප රූපය ගැන ගැටෙන්නේ නැහැ. සිත්කලු රූපය ගැන යම් කෙනෙකුගේ හිත ඇලෙනවා නම් පින්වතුනේ එතන තියෙන්නේ මොකද්ද? ලෝභය නම් වූ අකුසල මූලය. එහෙනම් ඇහෙන් රූපයක් දැකලා ඇලුන්නේ නැහැ කියලා කිව්වේ ලෝභය නම් වූ අකුසල මූලයේ නැසුවේය. ලෝභය නම් වූ අකුසලය හටගන්ට නොදුන්නේය. ලෝභ අකුසල මූලයේ නැත්නම් නොඇලීම තියෙන තැන තියෙන්නේ අලෝභය නම් වූ කුසල මූලයයි. අමනාප රූප කෙරෙහි නොගැටෙද්දී ඒ නොගැටීම නිසා කෙනෙකුගේ ජීවිතේ දැන් ගැටෙද්දී එතන තියෙන්නේ ද්වේෂය නම් වූ අකුසල මූලය. එහෙනම් නොගැටෙනවා නම් එතන තියෙන්නේ අද්වේෂය නම් වූ කුසල මූලය. එතකොට සිහියෙන් කෙනෙක් මනාකොට මේ ඉන්ද්‍රිය සංවර කරගන්නකොට ඒ ඉන්ද්‍රිය සංවර කරගන්න කෙනා ලෝභ ද්වේෂ දුරු කරනවා. අලෝභ අද්වේෂ කියන කුසල් වඩනවා. ලෝභ ද්වේෂ දුරු කරලා අලෝභ අද්වේෂ කියන කුසල් වඩනවා නම් ඔහු ප්‍රමාදීද අප්‍රමාදීද? අප්‍රමාදී. ආන්න එතකොට ඔහු අමෝහය නම් වූ කුසල මූලයක් වඩනවා. බලන්න ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ මෙන්න මේක. මේ විදිහටම බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා කනට අහන්න ලැබෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස පහස, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට දැනෙන අරමුණු ඉදිරියේ සිත්කලු එකේ ඇලෙන්නේත් නැහැ. අමනාප එක කෙරෙහි ගැටීම හටගන්නේත් නැහැ. ඒ කුමක් නිසාද? ඇස කන නාසය දිවකය මනස යන ඉන්ද්‍රියයන් සිහිය දියුණු කොට වසා වළක්කාගත් නිසාය. තෘෂ්ණා සැඩ පහර ගලන්ට නොදී සිහිය දියුණු කරන ලද සිහියෙන් ඇස කන නාසය දිවකය මනස වළක්ක ගත්තා. ඒ ඇස කන නාසය දිවකය මනස වළක්ක ගත්තේ කවුද? සිහිය නම් වූ ආරක්ෂකයා විසිනි. හරිම ලස්සනයි. නගරූපම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ශ්‍රාවකයාගේ ජීවිතය මනාකොට ආරක්ෂා සංවිධානය කරපු නගරයක් වගේ. ඉතින් මේ නගරය ගැන දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ වදාළා නගරයක් ආරක්ෂා කරන්නට මහණෙනි මූලික අංගයක් වෙනවා නගරයේ ප්‍රධාන දොරගාව ඉන්න දොරටුපාලයා. නගරේ කොච්චර හොඳට අපි හිතමු නගරේ ආරක්ෂා කරන්නට ලොකු තාප්පයක් බැඳලා කිඹුල්ලු ඉන්න මේ ආරක්ෂක තටාකයක් හදලා බංකර හදලා රැකවරණ සැලසුවා කියලා. ඇතුල් වීමට පිටවීමට ප්‍රධාන දොරක් තියෙනවා. ওই ප්‍රධාන දොරේ ඉන්නේ මෝඩ පහේ කල්පනාවක් නැති දොරටු පාලයෙක් නම් පින්වතුනි අර කරගත් ආරක්ෂාවල් එකකින්වත් ඇති පළක් තියෙද? කිසි ප්‍රතිඵලයක් නැහැ. ආරක්ෂාවට ඉන්න දොරටු පාලයා වැදගත්ම අංගයක් නගරයේ ආරක්ෂාවට. බුදුරජාණන් වහන්සේ වදාළේ අපේ ජීවිතයේ ආරක්ෂාව පිණිස සිහිය කියලා කියන්නේ නගරයකට ඉන්න දොරටු පාලයා වගේ කියනවා. ඒ දොරටු පාලයා තමයි දන්නේ ඇතුළට ගත යුතු කෙනාව. දොරටු පාලවා තමයි දන්නේ ඇතුළට ගත යුතු නැති කෙනාව. සිහිය යම් කෙනෙකුට තියෙනවා නම් ඒ සිහිය තියෙන කෙනා දන්නවා ලෝභ, ද්වේෂ, මෝහ ඇතුළට නොගත යුත්තේය. අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසලයෝ ඇතුළට ගත යුත්තේය. එතකොට සිහිය තමයි රැකවරණය.
සිහිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට තියෙන අභ්‍යන්තර ආරක්ෂාවයි. දවසක් සතරවරන් දෙවිවරුන්ගේ අගරජ වෙච්චි යක්ෂයන්ට අධිපති වෛශ්‍රවණ මහා දිව්‍යරාජයා උතුරු දිශාවේ ඉඳලා දකුණු දිශාවට හදිසි කටයුත්තකට ගමනක් යනවා. මේ යන්නේ පින්වතුනි අහසින්. අහසේ යනකොට පින්වතුන් අහලා ඇති ඒ කාලේ මුනිවරු බණ භාවනා කරපු වනයක් තිබුණා. සීත වනය කියලා. ඕන්න ඔය සීත වනයේ උඩින් දැන් වෛශ්‍රවණ දෙවියා යනවා. වෛශ්‍රවණ මහා දිව්‍යරාජයා කියලා කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකෙක්. ඉතින් තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයෝ හරි ආසයිනේ සංඝයාව දකින්න. වෛශ්‍රවණ දෙවියොත් මේ අහස් ගමනේ යන ගමන් උඩ ඉඳලා බලාගෙන යනවා. අනේ කවුරු හරි උත්තමයන් වහන්සේ නමක් භාවනා කරනවා නම් වැඩ ඉන්නවා නම් දැකලා හිත පහදව ගන්න ඕන කියලා. මෙහෙම යනකොට පින්වතුනි වීරියෙන් ධර්මයේ හැසිරෙන තෙරුන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේගේ නම සම්භූත. මේ සම්භූත ස්වාමීන් වහන්සේ එක රුක් සෙවණක වාඩි වෙලා ඉන්නවා. වෛශ්‍රවණ දෙවියා ගමන නවත්තලා මේ සීතවනේ සම්භූත තෙරුන් වහන්සේ හිටපු තැනට ආවා. ඒ ආවට සම්භූත තෙරුන් වහන්සේ දන්නේ නැහැ. මොකද ඒ වෙලාවේ උන්වහන්සේ යම් කිසි භාවනා අරමුණක කායානුපස්සනා හෝ වේදනානුපස්සනා හෝ චිත්තානුපස්සනා හෝ ධම්මානුපස්සනා හෝ අරමුණක සිත එකඟ කරගෙන හිටියේ. එතකොට මේ වෛශ්‍රවණ දෙවියෝ හිතින් හිත පිරිසිඳ බලනවා. දෙවිවරුන්ට පුළුවන් දේවල් නේ. හිතින් හිත පිරිසිඳ බලද්දී වෛශ්‍රවණ දෙවියෝ දැක්කා උන්වහන්සේ භාවනා අරමුණක ඉන්නේ. හැබැයි නිකලස් වෙලා නැහැ. වෛශ්‍රවණ දෙවියෝ හරි ශ්‍රද්ධාවන්තයි. මේ දෙවියා තමන්ගේ යක්ෂයෝ දෙන්නෙකුට කතා කරලා කියනවා උඹලා මේ තෙරුන් වහන්සේ දැන් පාඩුවේ භාවනා කරගෙන ඉන්නවා. මේ තෙරුන් වහන්සේ නමුත් තමන්ගේ ශ්‍රමණ කටයුත්ත අවසන් කරගෙන නැහැ. ඒ නිසා උඹලා මේ තෙරුන් වහන්සේ තමන්ගේ උතුම් ශ්‍රමණ කෘත්‍ය සම්පූර්ණ කරගන්නකම් අත් නොහැර මුන්වහන්සේව ආරක්ෂා කරන්න ඕන. කිසි කෙනෙකුගෙන් උපද්‍රවයක් නොවෙන්න. උඹලාව දැක්කාම අහයි කවුද කියලා එතකොට කියාපල්ලා වෛශ්‍රවණ දෙවියෝ තමයි ඔබ වහන්සේව ආරක්ෂා කරන්න කිව්වේ. එහෙම කියලා වෛශ්‍රවණ දෙවියෝ පිටත් වුණා. දැන් සම්භූත ස්වාමීන් වහන්සේ භාවනාවෙන් වැඩ ඉඳලා S2 අරිනවා. S2 අරිද්දි පින්වතුනේ ආරක්ෂාවට දෙපැත්තේ ඉන්නවා යක්කු දෙන්නෙක්. මේ යක්ෂයෝ දෙන්න දැකලා සම්භූත තෙරුන් වහන්සේ ඇහුවා නුඹලා කවුද? අනේ ස්වාමීනි අපිව මෙතන නැවැත්වී යක්ෂයන්ට අධිපති වෛශ්‍රවණ මහා දිව්‍යරාජයා. ස්වාමීනි ඔබ වහන්සේ සුවසේ භාවනා කරගන්න තාක් දෙවියා කිව්වා අපිට ඔබ වහන්සේව ආරක්ෂා කරන්න කියලා. ඉතින් ඒ පවරපු රාජකාරී කරන්න කිව්වා. සාමාන්‍යයෙන් පින්වතුනේ අද කාර්යය නම් ඔහොම එකක් වුණොත් එහෙම දෙවිවරු ඇවිල්ලා අපට රැකවල් සැලසුවා කියලා අනිවාර්යෙන් ඕකට මාධ්‍යයෙන් ගෙන්නලා කියනවා ඔන්න මම භාවනා කර කර ඉද්දි මට දෙවිවරුත් ඇවිල්ලා රැකවල් තියලා ගිහිල්ලා කියලා. ඒ තරම් උදන් වෙනවනේ. සම්භූත ස්වාමීන් වහන්සේ හරි සංවේගයටපත් වුණා. අනේ මේ දෙවිවරුත් මාව ඔච්චමට අරගෙන මම භාවනාවේ ප්‍රමාදයි කියලා දෙවිවරුත් මගේ රැකවරණයට මේ රැකවල් කරුවෝ නවත්තලා ගිහිල්ලා නැහැ. බාහිර ආරක්ෂාවක් මට ඕනේ. මට රැකවරණය පිණිස තියෙනවා බුදුරජාණන් වහන්සේ නම් වූ මගේ ශාස්ත්‍රුන් වහන්සේ දීපු රැකවරණය. මොකක්ද ඒ රැකවරණය? සිහිය නම් වූ රැකවරණය. ඒ සිහිය නම් වූ රැකවරණයෙන් මට මාව රැක ගන්න පුළුවන්. උන්වහන්සේ කියනවා යක්ෂයිනේ
උඹලා ගිහින් කියාපල්ලා ඔය රැකවරණයට වඩා මහා බලගතු රැකවරණයක් බුදුරජාණන් වහන්සේ නම් වූ ශාස්තෘන් වහන්සේ මට දීලා තියෙනවා. ඒ ආරක්ෂාව මොකද්ද කියලා ඇහුවොත් කියාපල්ලා සති ආරක්ක සිහිය කියන ආරක්ෂාව. ඒ නිසා ඔය ආරක්ෂාව මට එපා කිව්වා කියලා කියාපල්ලා කිව්වා. එතකොට මේ යක්කු දෙන්න පිටත් වෙලා වෛශ්‍රවණ දෙවියෝ ළඟට ගිහින් කියනවා. දේවයිනි අපට කිව්වානේ ඒ උතුම් ශ්‍රමණයන් වහන්සේ උන්වහන්සේට සති ආරක්ෂාව තියෙනවා කියලා. ඒ බලගතු ආරක්ෂාවෙන් උන්වහන්සේ රැකිලා ඉන්නේ කියලා. වෛශ්‍රවණ මහා දිව්‍ය රාජයා හරි සතුටුනා කියනවා ඒ ශ්‍රමණයන් වහන්සේගේ ප්‍රකාශයට. තමන්ගේ කටයුතු ඉවර කරලා ආපහු දැන් එන ගමන් සීතවනේ උඩින් බලාගෙන එනවා සම්භූත තෙරුන් වහන්සේ ඉන්නවද කියලා. උදෑසන කාලේ යනකොට භාවනාවෙන් යම් විදිහට වැඩ හිටියද ඒ වගේම රුක් සෙවණේ භාවනාවෙන් වැඩ ඉන්නවා. ආයෙත් තවවත් තෙරුන් වහන්සේ ළඟට ආවා වෛශ්‍රවණ දෙවියෝ. ඒ එනකොට උදේ කාලේ දැක්කා වගේ නෙමෙයි කියනවා. ප්‍රසන්න ඉන්ද්‍රිය ඇතුව උන්වහන්සේ බැබලෙමින් වැඩ ඉන්නවා. මේ දෙවියා උත්සාහ කළා හිතින් හිත පිරිසිදු දකින්න මේ ස්වාමීන් වහන්සේ කරන භාවනාව මොකද්ද? දැක ගන්න බෑ. ඒ දැක ගන්න බැරි මොකෝ උදෑසන කාලේ නිකලස් නොවි හිටියට සති ආරක්ෂාවෙන් සමන්විතව වීරියෙන් භාවනා කරපු සම්භූත ස්වාමීන් වහන්සේ දැන් අරහත්ත්වේ සාක්ෂාත් කරලා රහතන් වහන්සේ වැඩිය මග දෙවියන් බඹුන් මරුන් සහිත මේ ලෝකේ කිසි කෙනෙකුට දැක ගන්න බෑ. හරියට ආකාශයේ කුරුල්ලෙක් පියාඹගෙන ගියා කියලා ඒ කුරුල්ලාගේ පියවර සටහන් අහසේ හිටින්නේ. ඒ වගේ රහතන් වහන්සේ නමක් වැඩිය මඟ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ කිසි කෙනෙකුට දැක ගන්න පුළුවන් කමක් නැහැ. වෛශ්‍රවණ දෙවියෝ හරියට සතුටු වුණා. සතුටු වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ප්‍රීති වාක්‍යයක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සති ආරක්ක සම්පන්නෝ සිහිය නම් වූ ආරක්ෂාවෙන් සමන්විතව හිටපු දිතිමා විරිය සමාහිතෝ ධෛර්යවන්ත වීරියවන්ත සමාහිත සිතක් ඇති අනුජාතෝ සත්තු සම්භූතෝ ශාස්ත්‍රුන් වහන්සේගේ අවවාදයට අනුවම හික්මෙන සම්භූත තෙරුන් වහන්සේ තේවිජ්ජෝ ත්‍රිවිද්‍යාවම ලබාගෙන මච්චුපාරගු මාර්යාව පරාද කළා කියලා උදාන වාක්‍යයක් හරි සතුටින් ප්‍රකාශ කළා. ඒ තමයි සිහිය නම් වූ ආරක්ෂාව. ඇසකනාසය දිවකය මනස නම් වූ තෘෂ්ණා සැඩපහරවල් වළක්වන්නේ කුමකින්ද? සිහියෙන් තමයි වළක්වන්නේ. සිත තුළ නොනැසී ප්‍රකට නොවි ක්‍රියාකාරීව පවතින තෘෂ්ණා අනුසය තණ්හාව ගලා බසින්ට නොදී පාලනය කරන්නේ සිහියෙන්. හැබැයි හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා තණ්හාව අනුසය වශයෙන් අප්‍රකටව. ඒ අප්‍රකටව ක්‍රියාත්මක වෙන තණ්හාව නසන්නේ කුමකින්ද? ප්‍රඥාව කරන කොටගෙන ඒ තෘෂ්ණා අනුසයද සහ මුලින්ම ප්‍රහාණය වේ. ප්‍රඥාවෙන් කටයුතු කරන කල්හි අප්‍රකටව ක්‍රියාකාරීව තිබෙන තෘෂ්ණා අනුසය පවා සහ මුලින්ම නැසී යන්නේය. ඒක මෙන්න මේ වගේ දෙයක් කියනවා. යම් කිසි ගහක මුල් කෑල්ලක්වත් ඉතුරු කරන්නේ නැතුව අපිට ඕන වෙනවා ගහක් කපලා අයින් කරන්න. එතකොට ඒ ගහේ මේ ගහ කඳු බහලා ගහ සම්පූර්ණ ඉවත් කරලා ගහ මුල තියෙන ඔක්කොම හාරනවා. හාරලා ලොකු ලොකු මුල් ටිකත් ගලවලා අයින් කරනවා. අන්තිමේ මේ චූටි චූටියට පැතිරිච්ච මුල් තියෙනවා නම් ඒ මුල් කෑලි පවා ගලවලා අයින් කරලා පුච්චලා දානවා. පුච්චලා මේ අලු ටිකත් වතුරේ පහ කරලා දානවා. ආන්න එසේ කළ කල්හි ඒ ගහ සම්පූර්ණයෙන්ම නැසුව තමයි කියනවා. මුල් කෑල්ලක්වත් නැහැ ඒ ගහ හට ගන්න. ආන්නේ වගේ මේ තෘෂ්ණා සැඩ පහර තණ්හාව මුළුමනින්ම වියලවා දමනවා නම් වියලවා දමන්න තිබෙන්නේ දියුණු කරන ලද ප්‍රඥාවෙන්
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමෙන්. ඕක තමයි කියනවා බුදුරජාණන් වහන්සේ ඒ අජිත ඇසූ පැනයට ලබා දීපු සම්පූර්ණ පිළිතුර. අජිත අහපු ප්‍රශ්නය මොකද්ද පින්වතුනි? තණ්හා සැඩ පහර හැමතැනින්ම ගලා බසිනවා. මේ තණ්හා සැඩ පහර වළක්වන්නේ කොහොමද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ ඒකට දීපු පිළිතුර මොකද්ද? තණ්හා සැඩ පහර වළක්වන්න තියෙන්නේ සිහියෙන්. හොඳට සතිපට්ඨානය තුළ සිහිය පිහිටුවාගෙන ඉන්න කෙනාට තණ්හා සැඩ පහර වළක්වන්න පුළුවන්. අජිත ඒ ප්‍රශ්නේම දෙවෙනියට ඇහුවා මේ තෘෂ්ණාව කියන එක සහ මුලින්ම වියලවා දමන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා සහ මුලින්ම තෘෂ්ණාව වියලවා දමනවා කියලා කියන්නේ ප්‍රඥාවෙන් කරන්න තියෙන දෙයක්. ඊළඟට තවත් ගාතාවක් තෝරනවා. පඤ්ඤාචේව සතිචේව නාමරූපංච මාරිත්ස ඒතම් මේ පුට්ඨෝ පබ්‍රෝහි කත්තේතං උපරුජ්ජති. ඕන්න ඇසූ ප්‍රශ්නය. දැන් මේ විමසන ලද ප්‍රශ්නය පද වශයෙන් විමසන්න ඕන. ප්‍රශ්නේ හොඳින් විමසලා අහපු ප්‍රශ්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕන. ඒක මෙහෙම තමයි කියනවා තේරුම් ගන්නේ. දුක් නැති මුනිදානන් වහන්සේ ඒ ප්‍රඥාවත් සිහියත් නාම රූපයත් කියන මේ සියල්ල සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙන්නේ කොතනදීද? ඕන්න අහපු ප්‍රශ්නේ. මා විසින් අසන ලද මේට පිළිතුර වදාන්න සේක්වා. එතකොට ප්‍රශ්නේ විදිහට මේ පද හතරෙන් ඇහුවේ එකම එක ප්‍රශ්නයක්. ප්‍රඥාවත් සිහියත් නාම රූපයත් කියන මේ ඔක්කොම සම්පූර්ණයෙන් නිරුද්ධ වෙන්නේ කොතනදීද? බුදුරජාන් වහන්සේ විසින් එයට මෙසේ පිළිතුරු වදාරන ලදී. යමේතං පඤ්ඤං අපුච්චි අජිතතං වදාමිතේ යත්නා මංච රූපංච අසේසං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන අත්තේතං උපරුජ්ජති තී. යමේතං පඤ්ඤං අපුච්චි අජිතතං වදාමිතේ. අජිතේ ඔබ යම් ප්‍රශ්නයක් ඇහුවාද එය ඔබට මෙසේ විසඳමි. යත් නාමංච රූපංච අසේසං උපරුජ්ජති. යම් තැනක නාම රූප ඉතිරි නැතුවම නිරුද්ධ වෙනවා නම් විඥානස්ස නිරෝධේන එතේතං උපරුජ්ජති. විඥානේ නිරුද්ධ වීමෙන් තමයි කියනවා එය සිද්ධ වෙන්නේ. විඥානේ නිරුද්ධ වීම කියලා කියන්නේ කොහොමද පින්වතුනි? රහතන් වහන්සේගේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනුවම් පෑම ගැනයි මෙතන මේ විස්තර වෙන්නේ. දැන් මේ අජිත තෙරුන් ඇසූ ප්‍රශ්නය එකිනෙකට ගලපාගෙන විමසන්ට ඕන කියනවා. එකිනෙකින් ගලපා බැලීමෙන් අසන්නේ කුමක්ද? අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුව ගැන අසයි. බලන්න මේ ප්‍රශ්නය නෙත්තිප්පකරණේ තෝරන හැටි. හේතු ප්‍රත්‍ය නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තු සංකත හෙවත් හේතු ප්‍රත්‍යයෙන් හටගත් ආර්ය සත්‍ය තුනකි. සංකත ගණයට අයත් වෙන ආර්ය සත්‍ය තුනක් තියෙනවා කියනවා. සංකත කියලා කිව්වෙ පිටුතුනේ උප්පාදෝ පඤ්ඤායති. හේතු නිසා හට ගැනීමක් පෙනෙන. වයෝ පඤ්ඤායති. හේතු නැතිවීමෙන් නැති වී යාමක් පෙනෙන. තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. පවතින දේ තුලත් වෙනස් වීමක් පෙනෙන දේවල් වලට කියනවා සංකත. මේ සංකත ස්වභාවයෙන් යුක්ත ආර්ය සත්‍ය තුනයි කියනවා. චතුරාර්ය සත්‍ය ගත්තාම සංකත ස්වභාවයෙන් යුතු ආර්ය සත්‍ය කීයද? තුනයි. දුක සංකත ස්වභාවයෙන් යුක්තයි කියනවා. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය සංකත ස්වභාවයෙන් යුක්තයි. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය සංකත ස්වභාවයට අයත් කියනවා. මොකද
දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හේතු සකස් කර කර තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය සකස් කරන්න තියෙන්නේ. දුක්ඛ නිරෝධය යනු හේතුඵල ධමෙන් හට නොගත් අසංකතයකි. අසංකතය කියලා කිව්වේ නිවනට. දුක්ඛ නිරෝධය කියලා කියන්නේ නිවනටයි. නිවන තුල න උප්පාදෝ පඤ්ඤායති. ඉපදීමක් හට ගැනීමක් නොපෙනේ. න වයෝ පඤ්ඤායති. වෙනසීමක් නොපෙනේ. න ඨිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. පවතින දේ තුල වෙනස් වීමක් නොපෙනේ. මේ ආර්ය සත්‍යයේදී දුක් උපදවන හේතුන් භූමි දෙකකදී ප්‍රහාණය වෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන වැඩපිළිවෙලේදී භූමි දෙකකදී දුක් උපදවන හේතුන් ප්‍රහාණය වෙනවා. ඒ භූමි දෙක තමයි දර්ශන භූමිය, භාවනා භූමිය. ඕන ඔබ සමහර විට අලුතෙන් අහන වචනයක්. දර්ශන භූමිය, භාවනා භූමිය. මොකද්ද පින්වතුනේ දර්ශන භූමිය කියලා කියන්නේ? සෝතාපන්න ඵලය සාක්ෂාත් කිරීමට කියනවා දර්ශන භූමිය. චතුරාර්ය සත්‍ය දැක ගැනීමේ අවස්ථාව. චතුරාර්ය සත්‍ය දැක ගන්නවා. දුක කියන්නේ ආර්ය සත්‍යයක්මයි. දුකේ හට ගැනීම ආර්ය සත්‍යයක්මයි. දුක නිරුද්ධ වීම ආර්ය සත්‍යයක්මයි. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව ආර්ය සත්‍යයක්මයි කියලා දකින්න එකට කියනවා දර්ශන භූමි. ඒ දර්ශන භූමියේදී දුක් උපදවන හේතුන් ප්‍රහාණය වීමක් වෙනවා. මොනවද ප්‍රහාණය වෙන්නේ? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන දර්ශන භූමියේදී සෝවාන් වීමේදී ප්‍රහාණය වෙනවා. භාවනා භූමිය කියලා කිව්වේ අරහත්ත්වයට. භාවනා භූමියේදී අනිත් සියලු සංයෝජන ධර්ම ප්‍රහාණය වෙනවා. ඒ සංයෝජන ධර්ම කියලා කිව්වහම සංසාරයට බැඳලා තියෙන සංයෝජන 10යි. ඒ සංයෝජන කොටස් දෙකකට බෙදෙනවා. ඕරම් භාගීය සංයෝජන, උද්දම් භාගීය සංයෝජන. ඕරම් භාගීය කියලා කියන්නේ කාම ලෝකයේ පැත්තට ඇද දමන සංයෝජන. උද්දම් භාගීය සංයෝජන කියලා කියන්නේ ඉහළට. ඉහළට කියලා කිව්වේ කාම ලෝකෙන් උඩු අතට පවතින සංයෝජන. දර්ශන භූමිය හේවත් සෝවාන් වීමේදී ඕරම් භාගීය සංයෝජන වලට අයත් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන ප්‍රහාණය වෙනවා. අරහත්ත්වයේදී ඕරම් භාගීය සංයෝජන වලට අයත් කාමරාග පටිග කියන සංයෝජනත්, උද්දම් භාගීය සංයෝජන වලට අයත් රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා කියන මේ සියල්ලමත් ප්‍රහාණයට පත් වෙලා යනවා කියනවා. මේ සංයෝජන ධර්ම ප්‍රහාණයේදී අපිට මේ ධර්මයේ තුල ඉගෙන ගන්නට ලැබෙන වටිනා වචන තුනක් තියෙනවා. ඉන්ද්‍රියයන් තුනක්. ඔබ අහලා ඇති මේ ඉන්ද්‍රියයන් ගැන. ඉන්ද්‍රිය තුනක් තිබෙනවා පින්වතුනි. ඉන්ද්‍රිය කියලා කියන්නේ තමා තුළ පිහිටන එකක්. ඒ ඉන්ද්‍රිය තුන සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙකුට පිහිටන ඉන්ද්‍රියට කියනවා අනඤ්ඤා තඤ්ඤස්සාමි ඉන්ද්‍රිය. ඒ කියලා කියන්නේ අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕන. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන කියන චතුරාර්ය සත්‍ය දැක ගැනීම ඉන්ද්‍රියක්. ඒකට කියනවා අනඤ්ඤා තඤ්ඤස්සාමි ඉන්ද්‍රිය. ආනේ ඉන්ද්‍රිය සෝතාපන්න කෙනෙකුට පිහිටන්නේ. සෝතාපන්න ඵලයේ ඉඳලා අරහත්ත්වයේ දක්වා සේක ශ්‍රාවකයාට පිහිටන ඉන්ද්‍රියක් තියෙනවා. අන්නේ ඉන්ද්‍රියට කියනවා අඤ්ඤේන්ද්‍රිය. රහතන් වහන්සේට පිහිටන ඉන්ද්‍රියක් තියෙනවා. තමන් අරහත් ඵලයේ සාක්ෂාත් කළ බව දකින ඉන්ද්‍රියක්. අන්න ඒකට කියනවා පින්වතුනි අඤ්ඤතාවී ඉන්ද්‍රිය. අඤ්ඤතාවී ඉන්ද්‍රිය ලබන රහතන් වහන්සේට මෙන්න මෙහෙම ඥාන දෙකක් පිහිටනවා කියනවා. බලන්න මේ
ධර්මයේ කියන ඖෂධය තුලින් සුවපත් වෙන රහතන් වහන්සේගේ ජීවිතේ දස සංයෝජනයන්ම නිරුද්ධ වූ කල්හි මාගේ ඉපදීම ෂේවි ගියේය කියා රහතන් වහන්සේ දනීද දකීද ආන්න එය රහතන් වහන්සේ තුළ පවතින කයේ ඥානයයි. නිවන සාක්ෂාත් කිරීම පිණිස තවත් කරන්ට කිසිවක් නැත්තේය කියා දනීද මෙය අනුපාදී ඥානයයි. එතකොට කයේ ඥානයයි අනුපාදී ඥානයයි කියන ඥාන දෙකම පිහිටන්නේ කාටද? රහතන් වහන්සේටයි පිහිටන්නේ. රහතන් වහන්සේ තුළ පවතින මේ කයේ ඥානයත් අනුපාදී ඥානයත් කියලා කියන්නේ පින්වතුනේ එකම ප්‍රඥාවක්. රහතන් වහන්සේ තුළ උපදින ප්‍රඥාවක්. නමුත් මේක අර්ථ වශයෙන් දෙකකට බෙදන්න වෙනවා. යලි ඉපදීමක් නැත්තේය ඉපදීම ෂේ උනී කියලා තමයි ඥානෙ උපදින්නේ. ඒ නිසා ඒකට කියනවා කය ඥානය. නිවන පිණිස යලි කරන්න කිසිවක් නැත්තේ කියන ඥානයක් තියෙනවා. අන්න ඒ නිසා ඒකට කියනවා අනුපාදී ඥානය. ඒ ඥානයෙන් යුක්ත රහතන් වහන්සේ තුල පිහිටන ඉන්ද්‍රියට කියනවා අඤ්ඤින්ද්‍රිය. එතකොට ඉන්ද්‍රිය තුනක් තියෙනවා. අනඤ්ඤා තඤ්ඤස්සාමි ඉන්ද්‍රිය, අඤ්ඤින්ද්‍රිය, අඤ්ඤතාවී ඉන්ද්‍රිය. සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරනකොට ඒ සෝතාපන්න ශ්‍රාවකයා තුල පිහිටන අනඤ්ඤා තඤ්ඤස්සාමි ඉන්ද්‍රියත් සීක ශ්‍රාවකෙක් තුල ඉන් ඉහළට ධර්මයේ හැසිරෙන සීක ශ්‍රාවකයා තුල තියෙන අඤ්ඤින්ද්‍රියත් කියන දෙකම අඤ්ඤතාවී ඉන්ද්‍රියටපත් වෙද්දී රහතන් වහන්සේ බවට පත් වෙද්දී අර ඉන්ද්‍රිය ධර්ම දෙක ප්‍රහාණයටපත් වෙලා යනවා කියනවා. මෙහෙම තමයි ධර්මය අවබෝධ කරගන්නේ. බලන්න මේ පොත් වහන්සේගේ තවදුරටත් විස්තර වෙනවා. එහි යම් පංච උපාදානස්කන්ධයක් ඇද්ද මෙය නාම රූපයයි. ඒ නාම රූපේහි ස්පර්ශයේ පස්වෙනි කොටගත් නාම ධර්ම ටික. දැන් නාම රූප කියලා කිව්වහම නාම රූප අපි ඉගෙනගෙන තියෙනවා. නාමයේ යටතේ ධර්ම පහක් තියෙනවා. ඒ නාමයේ යටතේ තියෙන ධර්ම ස්පර්ශයේ පස්වෙනි කොට අරගෙනයි මෙතන කතා කරන්නේ. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. එතකොට ස්පර්ශය ඇරුණාම එතන තියෙනවා ධර්ම හතරක්. වේදනාව, සංඥාව, චේතනාව, මනසිකාරය. මේ නාම ධර්මයි. යම් රූපී වූ ඇසකන නාසය දිවකය යන ඉන්ද්‍රිය පහක් ඇද්ද මේවා මෙතන රූපය කියනවා. මේ නාම රූප දෙක විඥානයත් එක්ක එකතු වෙලාමයි කියනවා තියෙන්නේ. මොකද ආයතන 6 හටගන්නටත් විඥානය හේතු වෙනවා. නාම රූප හටගන්නටත් විඥානය හේතු වෙනවා. ඒ නිසා කියනවා භාග්‍යතුන් වහන්සේ අජිතමානවක පාරායන වර්ගයේ ඇසූ මේ ප්‍රශ්නයට මේ ආකාරයෙන් පිළිතුරු දේශනාව දේශනා කොට වදාළ. ඉතින් විජයහාර විභංගේ මේ අජිත ප්‍රශ්නය විස්තර කරන ඊටාම ගම්භීර ධර්ම විග්‍රහය අපි අද කාල වේලාව තියෙන විදිහට මේ ආකාරයෙන් ඉගෙන ගත්තේ. අපි ඊළඟ වැඩසටහනේදී මේ උතුම් සද්ධර්ම ග්‍රන්ථය තුල මෙය තවදුරටත් විස්තර වෙන ආකාරයේ අපිට ඉගෙන ගන්නට වාසනාව ලැබෙනවා. මේසා සුන්දර වූ සියලු දුක් නැසීම වන අරහත්ත්වේ කරා කැඳවන පරම ශාන්තිය වූ නිවන කරා කැඳවෙන උතුම් ශ්‍රී සද්ධර්මය ධර්ම ඖෂධය අපටත් අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසුණු ජීවිත ඇති කර ගැනීම පිණිස අප හැම දිනාටම වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.